අද සදහම් චාරිකා දේශකයාණන් වහන්සේ නාරාහෙම්පිට ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිකාරී පූජ්‍යපාද ඕමල්පේ සුමනරතන ස්වාමින් වහන්සේ. වර්ෂ 1966 දෙසැම්බර් 9 වෙනිදා රත්නපුරේ ඕමල්පේ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ වර්ෂ 1981 ජුනි 16 වෙනිදා දාපනේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළත්ව ඇත. වර්ෂ 1986 ජුනි 15 වෙනිදා උපසම්පදා ප්‍රවෘජාවට පත්ව ඇත. මාතර ඌරුබොක්ක ශ්‍රී මේධංකර පිරිවෙනෙන් හා හොරණ විද්‍යාරත්න පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත. පූජ්‍ය ඕමල්පේ සුමනරතන ස්වාමීන් වහන්සේ ආගමික සමාජීය වැඩකටයුතු රැසක නියැලෙන අතර විදෙස් ධර්මදූත සේවයේද නිරත වේ. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ජීරන්ති වේ රාජ රතා සුචිත්තා අතෝ සරීරම්පි ජරං උපේති සතංච ධම්මෝ නජරං උපේති සත්තාහවේ සබ්බි පවේදයන්ති කාරුණික පින්නතුනි දහසක් බුදුන් බුදුවන මේ උදෑසන ස්වාධීන රූපවාහිනිය ඔබ නිවෙසට ගෙනෙන සදහම් චාරිකා වැඩසටහන ඇසුරින් මේ වගේ උදෑසනක මුළු දවසටම වැදගත් වන මුළු වසරටම වැදගත් වන මුළු ජීවිතේටම වැදගත් වෙන බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් එහෙම නැත්නම් දහම් සිතවිල්ලක් මේ ආකාරයට ගෙනීමට ලැබීම සතුටට කාරණාවක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය දේශනා කරන්නේ ප්‍රධාන කාරණා දෙකක් පෙරදරි කරගෙන. පළවෙනි එක තමයි අපි මේ ගත කරන වර්තමාන භවය. මේ ජීවත් වෙන වර්තමානය සාර්ථක කරගන්නේ නැතුව මතු සංසාර භවයක සාර්ථකත්වයක් කොහෙත්ම ප්‍රාර්ථනා කරන්න හිතන්න පුළුවන් කමක් නැහැ. වර්තමානයේ අසාර්ථක නම් මේ අපි ගත කරන මේ ජීවිතය වර්තමාන භවය අසාර්ථක නම් එහෙම අසාර්ථක කෙනෙකුට මතු සංසාර භව සාර්ථක කර ගැනීමට උවමනා කරන කායික හා මානසික විවේකය හා කැපවීම ඒ සඳහා අවශ්‍ය කරන පරිශ්‍රමය දැරීමට කොහෙත්ම ප්‍රස්තාවක් ඉඩාවකාශයක් ලැබෙන්නේ. ඒ නිසා සංසාරගත විමුක්තිය දෙවෙනි කාරණාව හැටියටත් වර්තමානික වශයෙන් මේ ලබාගෙන තිබෙන මේ වර්තමානය එහෙම නැත්නම් අපි මේ ජීවත් වෙන ජීවිතය භවය සාර්ථක වීම පළමු කොටත් බොහෝ විට බුදුරජාණන් වහන්සේ
ධර්මයේ දේශනා කළා කියන කාරණාවට සාධක ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය පුරාවටම සොයා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අපි අපේ ජීවිතය ගැන හිතන විදිහයි එම වගේම අපි අපේ ජීවිතය ගැන සිටිය යුතු විදිහයි කියන්නේ දෙකක්. දැන් අපි ජීවිතය ගැන හිතන විදිහ හරිනම් සාර්ථක නම් ලෝකේ කිසිම ආගමක් බිහි වෙන්නේ නැහැ. අපි අපේ ජීවිතය ගැන හිතන හැම දෙයක්ම හරිනම් අපට අපේ ජීවිතයේ හැමදේම තනියෙන්ම හිතලා විනිශ්චය කරගන්න පුළුවන් නම් තෝරා බේරා ගන්නට පුළුවන් නම් අවබෝධ කරගන්නට පුළුවන් නම් කිසිම ආගමක් ලෝකේ පහළ වෙන්නට පුළුවන් කමක් නැහැ. ආගමක් ලෝකයට පහළ වීමට තුඩු දෙන වැදගත්ම කාරණාව තමයි මිනිස්සු හැටියට අපි හිතන බොහෝ දේවල් තුල ගොඩාක් අඩුපාඩුකම් තියෙන හින්දා. ඉතින් අපි හිතන විදිහයි සිටිය යුතු විදිහයි කියන්නේ දෙකක්. අප හිතන විදිහේ තිබෙන බොහෝ දුර්වලතාවයන් බොහෝ අඩුපාඩුකම් වෙනස් කරගන්නට හදාගන්නට තමයි ලෝකයට බොහෝ ආගම් පහළ වෙලා තිබෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේගේ ආගමනය පහළ වීම වඩාත්ම වැදගත් වෙනවා මේ සිටිය යුතු කලාව නැත්නම් සිත සකස් කරගත යුතු කලාව කියන එක හඳුනා ගැනීමේ කාර්යයේදී. දැන් අපි උදාහරණයක් හැටියට අපි මේ ධර්මයේ මාතෘකාව සඳහා සදහම් චාරිකා මාතෘකාව සඳහා තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් කොසල් මහරජතුමාට දේශනා කරපු ගාථා දේශනාවක්. අගමිහිසිය බන්දුල මල්ලිකාවන් අභාවයට පත් වෙලා දින 7ක් ගිය තැනදී බුදුරජාණන් වහන්සේ වැඩම කරවනවා රජ මැදුරට. රජ මැදුරට වැඩම කරවලා රජුරුවන්ගේ රාජකීය අශ්ව රථ නවත්වලා තිබෙන රථ ගාලෙහි අසුනක් පනවලා උන්වහන්සේ අසුනේහි වැඩ ඉන්නවා. රජුරුවන් ඉන්නේ තරමක් චකිතයකින් සහ කනගාටුවකින් අග මෙහෙසියගේ අභාවය නිසා. රජුරුවන්ගේ හිතේ තිබෙන මේ ශෝකය තුනී කරන්නත් එවැගේම රජුරුවන්ට වැටහෙන තේරෙන කාරණාවක් පැහැදිලි කර දෙන්නටත් දෙකටම හොඳම කදිම අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ගොඩනගා ගන්නවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අපි වගේ මාතෘකාවක් හදාගෙන ඒ මාතෘකාවට කරුණු ගොනු කිරීමක් හැටියට නෙමෙයි. එළඹෙන අවස්ථාවට උචිත වන විදිහට ඒ නිමිත්ත වන්නේ ඒ මොහොතේ තිබෙන යම් සිදුවීමක්. එක්කෝ දකින දෙයක්, එක්කෝ පෙනෙන දෙයක්, එක්කෝ ඇසෙන දෙයක්, තමන් ළඟ ඉන්න පුජ්‍යලයක්, තියෙන භාණ්ඩයක් ආදී මේ වශයෙන් එම මාතෘකාව නිර්මාණය වන්නේ උන්වහන්සේ ජීවත් වෙන ඒ සමාජ පරිසරය තුලින්මයි. රජුරුවන් ඉන්නේ අගමහිසියගේ අභාවය නිසා හටගත් ශෝකයත් එවැගේම ඇය කවර තැනක උපත ලබා ඇද්ද කියන කුතුහලයත් කියන මේ මානසිකත්වයන් දෙක තුල දෝලණය වෙමින් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ පළවෙනි පැනයෙන්ම රජුරුවන් කොසල් මහරජතුමාණන් විමසන්නේ
මල්ලිකාව කවර තැනක උපතක් ලබා තිබෙනවද කියන කාරණාව. ඇය දින 7ක් පෙර කරපු අකුසලයක වර්තමාන භවයේම කරපු අකුසලයක අතීත කාලේ අවිශ්‍ය මහ නරකාදියේ උපතිලා කළ කුසල් බලයෙන් දින 7කින් අත් මිදිලා තවතිසා දිවුලව දිව්‍යාංගනාවක් හැටියට උපත ලබා තිබෙන අවස්ථාවකයි රජ්ජුරුවෝ සොයාගෙන රජමැදුරට බුදුහාමුදුරුවෝ වැඩම කරන්නේ. ජීරන්ති වේ රාජ සතා සුචිත්තා අතෝ ශරීරම්පි ජනං උපේති. මහරජතුමනි, රජ්ජුරුවන්ගේ මේ රාජකීය රථ සකස් කරනකොට වනාන්තරයේ තිබෙන ඊ타මත්ම වටිනාකමින් ඉහළ දුර්ලභ විශේෂ දව විශේෂයන් ගෙනහල්ලා රටේ ඉන්න දක්ෂ වඩු කාර්මිකයින් කැටයම් ශිල්පීන් බොහෝ දෙනෙක් ගෙනහල්ලා එවැගේම රන් රුවන් මුතු මැණික් ආදී කියන විවිධ වටිනාකම් සහිත නොයෙක් දේවල් එහි ඔබ්බවලා දැකුම් කළු විදිහට ඊටාම විසිතුරු විදිහට වටිනා කියන විදිහට මේ රථය නිර්මාණය කරනවා. අද ගමන් කරන මේ රථය තව නොබෝ කාලයකින් මහරජතුමනි දි รา පත් වෙලා අභාවයට ගිහිල්ලා ප්‍රයෝජනයට ගන්න බැරුව අර වෙනත් තැන් වල දාලා තිනවා වගේ මේ රථයත් ඒ විදිහටම දි รา පත් වෙනවා. ඒ දි รา පත් වෙනවා පමණක් නොවේ එය ප්‍රයෝජනයට ගත නොහැකි අත්හල දෙයක් හැටියට නැත්නම් ඉවත් කරපු දෙයක් හැටියට පැත්තකට දාලා තියෙනවා. මෙච්චර වටින මංගල රාජකීය රථය පවා දිරලා ප්‍රයෝජනයක් ගත නොහැකි ඉවතලන භාණ්ඩයක් බවට පත් වෙනවා නම් මහරජතුමනි අතෝ ශරීරම්පි ජනං උපේති. අපේ මේ ශරීරය ගැන කවර කතාද? මේ ශරීරය දිරන බව, මේ ශරීරය කියන එක නොවටිනා එකක් කියන බව රජුරවන්ට ඒත්තු ගැන්වීම සඳහා බුදුරජාණන් වහන්සේ උපහැරණ හැටියට, උදාහරණ හැටියට, දෘශ්‍යාධාර හැටියට පාවිච්චි කරන්නේ රජුරවෝ බොහොම ප්‍රිය කරන කැමැතිම රජුරවන්ගේ රාජකීය රථයට පත්වෙන ඉරණම උදාහරණ සහිතව පෙන්වමින්. පින්වතුනි, අපට මේන් ගන්න තියෙන ප්‍රයෝජනේ කුමක්ද? තුන්වෙනි පදයෙන් කියවෙනවා මේ ලෝකේ නොදිරන සුළු යමක් තිබෙනවා නම් ඒ තමයි සත්තා හවේ සබ්බී සතංච ධම්මෝ නජරං උපේති සත්තා හවේ සබ්බි පවේදයන්ති. සත්පුරුෂ ධර්මයේ කියන එක කවදාවත් දිරන්නේ නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේ කියන එක සදාතනිකවම ලෝකේ පවතිනවා. මේ භෞතික ශරීරය දිරනවා. හැබැයි මේ භෞතික ශරීරය දරාගෙන ඉන්න නාමස්කන්ධය, රූපය දිරනවා, නාමය නොදිරනවා. එතකොට අපි වඩාත් වැඩියෙන් වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ මේ මහ පොළොවට පස් වෙන එක්කෝ සෑයක අලු වී යන සිරුර නඩත්තු කරන්න, පෝෂණය කරන්න, ආරක්ෂා කරන්න. සිරුර ගතසර සන්නට දරන මේ මහන්සිය කොතරම් අපි මහන්සි වුණත්, මොනතරම් වෑයමක් දරුවත් යම් කාලයකදී මේ ගත ජරාවට පත්වී තිබෙන බව වහන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් මේ සිරුරේ තිබෙන බොහෝ ලාවන්‍යයන්, බොහෝ වටිනාකම්, බොහෝ විසතුරුකම්, බොහෝ පැහැපත්කම්, බොහෝ දර්ශනීය ලක්ෂණයන් වෙනස් වෙලා
දි รา පත් වෙලා ජරා ජීර්ණ වෙලා තමන්ටම තමන් ගැන දුකක් ඇති වෙන තමන්ට තමන්ගේ ඒ තිබුණු වර්ණවත් දේහ සම්පත්තිය කෙමින් 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 සිඳී යනකොට තමන්ටම ඇති වෙන්නේ දරා ගැනීමට නොහැකි තරම් වන දුකක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිරුර එබඳු ඉරණමකට පත් වෙනවා කියන බව වටහාගෙන එක අතකින් මේ ලෝකයේ තුල ජීවත් වෙන්නට ඕන. මොකද අපි ජීවත් වෙන තාක්කල් අපට මේ සිරුර ඉවත් කොට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි මේක නඩත්තු කරන්නට ඕන, අපි මේක පෝෂණය කරන්නට ඕන, අපි මේක ආරක්ෂා කරගන්නට ඕන. හැබැයි නඩත්තු කිරීමේදී පෝෂණය කිරීමේදී අන් සියලු දේම අමතක කරලා රූපයට පමණක් ප්‍රමුඛ ස්ථානය දීලා රුව රැක ගැනීමට මොනතරම් අපි මහන්සි ගත්තත් ගත සරසන්නට මොනතරම් මහන්සි ගත්තත් කලකදී මෙය අපට කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ කියන බව කලකදී මේ අපි දරන ප්‍රයත්නයේ ආයාසය මහන්සිය කියන එක નિසරු ක්‍රියාවක් බවට පත් වෙනවා කියන එක අවබෝධ කරගෙන ඒ දි รา පත් වෙන ගතට වඩා නොදිරන සිත වැඩි දියුණු කර ගැනීම සඳහා නැත්නම් සිත සකස් කර ගැනීම සඳහා වඩාත් වැඩියෙන් මහන්සි වීම පරලොවට සුවදායකයි කියන බව සපදායකයි කියන බව මේ ගාථාවෙන් අපිට පැහැදිලි කරනවා. අපි හිතන විදිහ තමයි මේ සිරුර මේ විදිහටම හැමදාම නොවෙනස්ව පවත්වාගෙන යාමට පුළුවන් කියන කාරණය. නමුත් සිටිය යුතු කාරණය තමයි අපි එහෙම හිතුවට ඒ හිතනවා කියන හිතුවට ඒක සාර්ථක වෙන ක්‍රියාවක් නෙවෙයි. අපිට අපේ ජීවිතයේ මුහුණ දෙන්නට වෙන දරා ගැනීමට අමාරුම අසීරුම දුක් අතර එකක් තමයි ජරාපි දුක්ඛෝ. ජරාවට පත්වීම කියන එක විශාල දුකක්. ඒ නිසා බුදුවරයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා කරන පළවෙනි ධර්ම දේශනාවෙදිම පැහැදිලි කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා. ජරාවට පත්වීම මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන දරාගත නොහැකි දුක් අතර එකක්. ඒ කියන්නේ මේ සිරුර කෙමෙන් කෙමෙන් දි รา පත් වෙලා ඒ තිබුණු රූපශ්‍රීය ඒ තිබුණු පැහැපත්කම් පැහැබරකම් නැති වෙලා මේක දි รา පත් වෙනකොට දරා ගන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි එහෙම දිරනවා කියලා දැනගෙන එකාතකින් මේක නඩත්තු කරමින් පෝෂණය කරමින් අනිත් අතින් ගුණධර්ම අතින් පොහොසත් වෙන්නට උත්සාහ කිරීම. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් වෙන්නට, සවිමත් වෙන්නට මහන්සි වීම. මේ ගත සරසන්නට දරන මහන්සිය වගේම සිත සරසන්නටත් ඒහා සමානම හෝ ඊට වැඩි වෙහසක් මහන්සියක් ආයාසයක් දැරිය යුතුය කියන පණිවිඩය තමයි පින්නතුනි මේ ගාථාව ඇසුරින් බුදුරජාණන් වහන්සේ අපට ගෙනෙනු ලබන්නේ. ඒ නිසා මේ එළඹී තිබෙන වර්තමානයේ තුල අපට දකින්න හම්බ වෙන අසන්නට හම්බ වෙන නොඑක් දේවල් තුලින් එදාටත් වඩා අද පින්නතුනි ජීවිතයේ පිළිබඳ හැමෝම ටිකක් වැඩියෙන් කල්පනා කරන මේ අනියත ස්වභාවය පිළිබඳව ෂණ භංගුර ස්වභාවය පිළිබඳව මොහොතින් මොහොත වෙනස් වෙන සුළු ස්වභාවය පිළිබඳව වඩාත් වැඩියෙන් මිනිස්සු හිතන්න පෙළඹිච්ච කාලවකවානුවක් තමයි අපි මේ ගත කරමින් යන වර්තමානයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ එම උදාර ඉගැන්වීම ඔබේ ජීවිතයට මේ ගත කරන මනුෂ්‍ය ජීවිතය වඩාත් උසස් තැනකට ගෙන එන්නට හේතු වාසනා වේවා.
ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.